නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සාම්ප්‍රදායික වැඩපිළිවෙල තුලිනුත් මූලධර්මවාදීන්ගේ කූට උපක්‍රමත් නීච ව්‍යාපාරත් තුලිනුත් ගෞතම බුද්ධ ශාසනය අතුරුදහන් කරවමින් සිටින යුගයකයි අපි මේ ධර්මය කියාගෙන යන්නේ. අපට කොච්චරවත් මනුස්ස ජීවිත සංසාරෙදී ලැබෙන්න ඇති, ලැබිලා තියෙනවා. නමුත් මේ කිසි ජීවිතයකදී අපට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන පණිවිඩය අපේ හිත ඇතුළට ගියේ නැහැ. ඒ නිසා අපට සතර පායේ වැටි වැටි මේ දීර්ඝ සංසාරේ ගමන් කරන්නට සිදු වුණා. ආයමත් අපට මිනිස් ජීවිතයක් ලැබුණා. මේ මනුස්ස ජීවිතයේදීත් ගෞතම බුද්ධ ශාසනය තුල මෙන්න මේ විදිහටයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න කියලා අපිට මේ දැන් මෑතක තමයි අහන්න ලැබෙන්නේ. එහෙමනම් අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා අපට නිරතුරුවම අහන්න ලැබෙන්නේ නැහැ. බුද්ධ දේශනාවල් ශ්‍රවණය කරන්නට නොලැබෙන නිසා එක එක්කිනාගේ පෞද්ගලික මතිමතාන්තර එතනට එනවා. ඒ පෞද්ගලික මතිමතාන්තර නිසා ශාසනය අඳුනගන්නට බැරුව යනවා. අන්නේ ශාසනය අඳුනගන්නට බැරි වෙච්ච පිරිස අන්‍යාගමිකයන් විසින් ආක්‍රමණය කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම ධර්ම පාඨයක්. තථාගත පවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. මහණෙනි, තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය විවෘත වුණාම බබලනවා, සැඟ වුණාම බබලන්නේ නැහැ. එහෙනම් මෙච්චර කලක් මේ ශාසනික පරිහානියට හේතුව මොකක්ද? ධර්ම විනය සැඟවී තිබීම නිසායි මේ පරිහානිය සිද්ධ වුණේ. මේ ධර්ම විනය විවෘත වුණා නම් මේ පරිහානිය සිදුවන්නේ නැහැ. දැන් අපි ගත්තොත් වර්තමාන යුගයේ අන්‍යාගමික මූලධර්මවාදීන් බවට පත් වෙලා සිටින අයගෙන්
ප්‍රධානත්වය අරගෙන කටයුතු කරන අය බොහෝ දිනාම පාහේ උපතින් බෞද්ධය. ඒ උපතින් බෞද්ධය යම් යම් ආක්‍රමණ වලට හසු වුණා. ඊට පස්සේ ඒ අයකට අප්‍රසාදයක් ඇති කරවලා බුද්ධ ශාසනය ගැන තමන්ගේ පැත්තට ගත්තා. දැන් ඒ අය තමයි බුද්ධ ශාසනය විනාශ කිරීමේ පුරෝගාමීන්ව කටයුතු කරන්නේ. මේක හරියට ඌරගේ මාළු ඌරාගේ පිටේ තියලම කපනවා වගේ වැඩක්. එතකොට දැන් අපිට කතාව යන්නේ කොහොමද? මේ මිනිස්සු ආගම් වෙනස් කරන්නේ මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා නොවේ. එහෙනම් නැතිබරිකම නිසා කියලා. නැතිබරිකම නෙමෙයි මේකට හේතුව. යම්කිසි නැතිබරිකමක් තමයි ඒකත්. ඒ මොකද්ද? තිසරණේ නැතිකම නිසා ඇතිවෙච්ච එකක්. දැන් අපි ගමු ප්‍රේමදාස මහත්මයාගේ දුව ආගම වෙනස් කළේ නැතිබරිකමටද? නෑ. ඊළඟට අපි ගත්තොත් සිලාම් බැංකුවේ ලොකු මහත්තයා ආගම වෙනස් කළේ නැතිබරිකමටද? උපතින් බෞද්ධයනේ. නැතිබරිකමට නෙවෙයි ඒ අය ඔක්කොම. ධර්මය නොදැන ජීවත් වීම නිසා ආක්‍රමණ වලට හසු වුණේ. ඉතින් දැන් මට මේ ළඟදී හම්බ වුණා දළදා මාලිගාවත් විනාශ කිරීමට රහසේ කුමන්ත්‍රණය කරපු කැසට් පටියක්. එතකොට ඒක පැහැදිලි නෑ, නැත්තම් මම ඔබට අද අහන්න සලස්සනවා. ඒකේ තිබෙනවා ඒ පිරිස ඒ වෙනුවෙන් ලක්ෂ 24ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම සියලුම පිරිස වේගෙන් අන්‍ය ආගමික ආක්‍රමණයට හසු වෙනවා. එතකොට අපිට පේනවා මේ ආක්‍රමණ වලට ගොදුරු වන්නේ මක් නිසාද කියන කරුණ පැහැදිලි කරගන්න උවමනා කරන මූලික ධර්ම කොටාසයක් අද අපි ඉගෙන ගන්නවා. බෞද්ධයන්ගේ මම දකිනවා මේ සාම්ප්‍රදායික බෞද්ධයන්ගේ ප්‍රධාන දුර්වලකම් කීපයක්. එකක් තමයි පුහු අහංකාරකම. දැන් ජෝරේ අදහන්න පටන් ගත්තට පස්සේ මම කිව්වා ඕක අදහන්න යන්න එපා. ඕක බුද්ධ ශාසනයට අයිති නෑ. දැන් අපි වගේ කෙනෙක් එහෙම කිව්වහම අර ජෝරේ අදහන එක්කෙනා කල්පනා කරන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ තිසරණේ පිහිටලා ඉන්න කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ අපේ යහපතටමයි. ඒ අදහසට එන්නේ නෑ. කරන්නේ මට බැනපු එක. එතකොට පුහු අහංකාර මාන්නයකින් ඉන්න පිරිසක් නෙවෙයිද? එකක් පුහු අහංකාර මාන්නයකින් යුක්තයි. අනිත් එක අන්ත නිවටයි. ඒ නිවට කමින් තමයි ඒව අදහන්නේ. අහංකාර කමින් තමයි ඇත්ත ප්‍රතික්ෂේප කරන්නේ. ඊළඟට වෙන වෙන ආගම් සායි බබා වගේ අදහනකට අපි කියන ඕක කරන්න යන්න එපා. ඕව අපට අයිති නෑ. වෙන වෙන මතිමතාන්තර අදහන් යනකට ඕව කරන්න යන්න එපා. ඕව අපට අයිති නෑ. අපට අයිති ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන එක. අපට අයිති බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යන එක. අපට අයිති බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය දියුණු කරපු ශ්‍රාවක සංඝ රත්නි සරණ යන එක ඔච්චරයි අපට තියෙන්නේ. අපි පුතඥය අදහන අය නොවේ. පුතඥ දෙවිවරු අපි අදහන්නේ. අපි අදහන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ නික්ලේශී හදවතක් ඇති රහතන් වහන්සේ නමක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ වදාන ධර්ම මාර්ගයේ ගමන් කරපු මාර්ගඵලලාභී පිරිස කවුරුවත් පුතඥ නොවේ.
අපි මේ පිරිස අදහන්නේ කියලා එයා අභිමානයකටපත් වෙන්නයි ඕනේ. ඒක නැතුව නිවට වෙනවා. අන්න එතනින් තමයි මේ අරුබුදේ නිර්මාණය වෙන්නේ. දැන් අපි දන්නවා දැන් බෞද්ධ ළමයි මොන්ටිසෝරි වල චූටි ළමයි ලදරු පාසල් වල දැන් ව්‍යාපාරයක් යනවා කිරිසප්පයන් ක්‍රිස්තියානි කිරීම. අපිට හිතා ගන්නත් බැරි තරම් හිනා උපදවන දෙයක්. කිරිසප්පයන්ව ක්‍රිස්තියානි කරනවා කියන එක. අහන්නේ මොකද්ද? බබාට තාත්තා ආදරෙයිද? ආදරෙයි. බබාලේ අම්මට තාත්තා ආදරෙයිද? ආදරෙයි. එතකොට පුතාලගේ අම්මයි පුතාවයි දාලා තාත්තා යාවිද? නෑ කියනවා. ඒ මොකද? අපිට තාත්තා ආදරෙයි. ඉතින් පුතාලා වඳින බුදු සාදු හරි වැඩක් නිකලේ. චූටි බබාවයි අම්මවයි දාලා ගියානේ. එතකොට එයා ආදරේද? නෑ. එහෙනම් එයා දරුවන්ට ආදරේ නැත්තම් එයා හොඳද? හොඳ නෑ. එහෙනම් එයා ඉන්න පන්සලට ඔයාලා යනවද? අපට යන්න බෑ. මේ කිරිසප්පයන්ගේ මොලේ හොදන්න මේ අවුරුදු 20 කාන්තාවන් උපතින් බෞද්ධ වෙලා හිටපු උදවිය දැන් පෙළඹිලා තියෙනවා. දැන් මේ ඔක්කොටම හේතුව මම කිව්වර නිවටකමයි පුහුමාන්නේ තමයි මුල්ුනේ. ඒ මූලධර්මවාදීන්ගේ පැත්ත. ඊළඟ එක තියෙන්නේ පන්සල පැත්තෙන්. මොකද්ද? මේ ධර්මයේ කියාගෙන යනකොට මේ ධර්මයේ අනුමෝදන් වෙන්නේවත් නැහැ. සමහර හාමුදුරුවෝ කොහේ කරන්නද ඕවා? කොහෙද මේ ධර්ම අවබෝධ කරන්න තිබෙන්නේ? කොහේ ධර්මයේ දකින්නද? ඥානානන්දට විකාර ඔන්න කියනවා මිනිස්සුන්ට. මිනිස්සු කියනවා අනේ ස්වාමීනි අපිට මේ වැඩසටහන අපේ පන්සලේ කරගන්න දෙන්න. දෙන්නේ නැහැ. හැම පැත්තෙම බෞද්ධ ජනතාව අසරණ වෙනවා. නමුත් මේ අසරණ වීම තිබෙන්නේ බාහිර එකක්. අභ්‍යන්තරයෙන් අසරණ වෙන්නේ ඔබ මේ කියන වැඩ පිළිවෙල යෙදුණොත්. අභ්‍යන්තරයෙන් අසරණ නොවුනාම බාහිර අසරණ බව ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අභ්‍යන්තර පිළිසරණ ලබා ගැනීමට උවමනා කරන අංග අද අපි ඉගෙන ගන්නවා. දැන් ඔබ මේ ශාලාවට ඇතුළු වුණේ කය මුල් කරගෙනනේ. දැන් ඇවිල්ලා ඔබ වාඩි වුණා. මේ විදියට කය මුල් කරගෙන බුද්ධ ශාසනයට ඇතුළු වෙන්න බෑ. බුද්ධ ශාසනයට ඇතුළු වෙන්න තිබෙන්නේ සිත මුල් කරගෙන. බුද්ධ ශාසනයට ඇතුළු වෙන අයට ගෞතම බුද්ධ ශාසනයට නම් ඔබ ඇතුළු වන්නේ දැන් අපි දන්නවා මේ යුගයේ අපිට තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පමණයි. වෙන ශාසනයක් අපට නැහැ. ඉතින් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලෞතර බුද්ධ රාජ්‍යයට අපට ඇතුළු වෙන්න පුළුවනි. ඇතුළු වුණාට පස්සේ අපේ අභ්‍යන්තර ජීවිතය තුළ අංග 5ක් පිහිටනවා. අංග කීයක්ද? අංග 5ක් පිහිටනවා. ඒ 5ට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. මොනවද මේ 5ට කියන්නේ? ඉන්ද්‍රිය ධර්ම කියලා. දැන් මේ ඇස කන නාසය දිව කයටත් කියනවා ඉන්ද්‍රිය කියලා. ඒ කිව්වේ මේ ජීවිතයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙන දේවල්. දැන් ඇස වගේ ඉන්ද්‍රියක් නම් ලෙඩ වෙනවා, මැරෙනවා.
දැන් මේ කියන ඉන්ද්‍රියන් අමරණීය ජීවිතයක් කරා අපිව ගෙනියන කම්ම අපිත් එක්ක පෝෂණය වෙවි තියෙන ඉන්ද්‍රියන්. මේ ඉන්ද්‍රියන් පහ තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ පහ. මේ ඉන්ද්‍රිය පහ කෙනෙකුගේ ජීවිතයක් තුළ සම්පූර්ණයෙන්ම වර්ධනය වුණොත් අන්න ඒ කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා. එහෙමනම් මේ ජීවිතය තුළ වාසනාව තියෙන කෙනෙකුට පුළුවනි මේ ඉන්ද්‍රිය පහම සම්පූර්ණත්වයට පත් කර ගන්නට. ඒක අවස්ථාව තියෙන ගොඩාක් පැවිදි පක්ෂයට තමයි. ඊළඟට මේ ඉන්ද්‍රිය පහ ඊට ටිකක් අඩු වුණොත් එයා අරහත් මාර්ගයට පිළිපන් කෙනා, අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා. ඒ ඉන්ද්‍රිය පහ ඊට ටිකක් අඩු වුණොත් අනාගාමී කෙනෙක්. ඒ ඉන්ද්‍රිය පහ ඊට චුට්ටක් අඩු වුණොත් අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. ඒ ඉන්ද්‍රිය පහ ඊටත් අඩු වුණොත් සකදාගාමී කෙනෙක්. ඒ ඉන්ද්‍රිය පහ ඊටත් අඩු වුණොත් සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ඒ ඉන්ද්‍රිය පහ ඊටත් අඩු වුණොත් සෝවාන් කෙනෙක්. ඒ ඉන්ද්‍රිය පහ ඊටත් අඩු වුණොත් සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්. එතනින් ඉන්ද්‍රිය ඉවරයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුගෙන් පල්ලෙහාට ඉන්ද්‍රිය නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා යමෙකුට මොනම ආකාරයකින්වත් මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය නැත්නම් එයා ශාසනයට අයිති නැහැ. එයා ශාසනයෙන් බැහැර වෙච්ච පෘථග්ජන පක්ෂයේ කෙනෙක්. එමනම් ශාසනයට අයිති වෙන්න සෝවාන් මාර්ගයට පිවිසෙන්න ඕන. ඔබ ශාසනයට අයිතිද බැහැරද ඉන්නේ? අනුබ අඩුගානේ නෙමෙයි එතන තමයි යන්න තියෙන්නේ. ඉස්සල්ලාම කරන්න තියෙන්නේ සෝවාන් මාර්ගයට පිවිසෙන්න ඕනේ. සෝවාන් මාර්ගයට පිවිසෙන ප්‍රථම පියවර මොකද්ද? ශ්‍රද්ධානුසාරී. අන්න ඉන්ද්‍රිය ධර්මයේ පටන් ගන්න තැන. ශ්‍රද්ධානුසාරීවත් නැත්නම් එයා සෝවාන් මාර්ගයටවත් අයිති නැති කෙනෙක්. එයා බාහිර පුතග්ජන පක්ෂයේ කෙනෙක්. අන්නේ බාහිර පුතග්ජන පක්ෂයේ අය තමයි අන්‍ය ආගමිකයන්ට ගොදුරු වන්නේ. දැන් අපි ගත්තොත් මෙහෙම දැන් කාලයක් මුළුල්ලේ අපට මම මේ කියවෙන්නේ ඔබට මතකද මම මුලින්ම කිව්වා සාම්ප්‍රදායික බෞද්ධ ආගමික වැඩපිළිවෙල තුලිනුත් බුදු සසුන අතුරුදහන් වෙනවා කියලා. මම දැන් ඔබට කියන්නම් ඒක වෙන හැටි. දැන් ඔන්න කෙනෙක් පෙළඹෙනවා මෛත්‍රී බුද්ධ ශාසනය පතන්න. මෛත්‍රී බුද්ධ ශාසනය පතන්න කෙනෙක් පෙළඹෙනකොට එයා එතකොට ධර්මය අවබෝධ කරන්න හිතාගෙන ඉන්නේ කොයි කාලෙද? මෛත්‍රී බුද්ධ ශාසනයේ තමයි යා සෝවාන් වෙන්න හිතන්නේ. එතකොට මෛත්‍රී බුද්ධ ශාසනයේ තමයි නිවන් අවබෝධ කරන්න යා කල්පනා කරන්නේ. එතකොට යා සෝවාන් මාර්ගයට බැසගන්නේ කොයි බුද්ධ ශාසනයේද? මෛත්‍රී බුද්ධ ශාසනය. එහෙනම් මේ බුද්ධ ශාසනය තුල යාට ඉන්ද්‍රිය ධර්ම පහ පිළිහිටනවද? ආන්න දැක්කද? එයා ශාසනයෙන් බැහැර වෙච්ච පුතග්ජන පක්ෂයේ කෙනෙක්. යම් භික්ෂුවක් තමන්ගේ දායකින්ට අනුශාසනා කරනවා නම් මෛත්‍රී බුද්ධ ශාසනයට නිවන් අවබෝධ කරගන්න කියලා ඒ භික්ෂුව බුද්ධ ශාසනයේ තුලද ඉන්නේ බැහැරවද ඉන්නේ? බැහැරව ඉන්නේ. ඒ භික්ෂුව පවා බුද්ධ ශාසනයෙන් බැහැර වෙච්ච තිසරණයට නොපැමිණිච්ච
තිසරණයට අයිති නැති කෙනෙක්. එහෙම බලනකොට ගෞතම බුද්ධ ශාසනය ඉතුරු වෙයිද? අන්න දැක්කද අතුරුදහන් වෙන පැත්තක්. එහෙමනම් මේ ඉන්ද්‍රිය ධර්ම පිළිටන්නේ මෙන්න මේ පිරිසට. රහතන් වහන්සේලාට, ඊළඟට රහත් මාර්ගයේ ගමන් කරන උතුමන්ට, ඊළඟට අනාගාමී උතුමන්ට, ඊළඟට අනාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට, ඊළඟට සකදාගාමී උතුමන්ට, සකදාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට, ඊළඟට සෝවාන් උතුමන්ට, සෝවාන් මාර්ගයේ ගමන් කරන උතුමන්ට. එහෙමනම් ඒ පිරිස තමයි මේ බුද්ධ ශාසනය තුල නිවන් දකින පිරිස වෙන්නේ. යම් කිසි කෙනෙක් බුදු බව පතනවා. බුදුරජාණන් වහන්සේ කිසි දේශනාවක ඒක අනුමත කළා තියෙනවද? නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ ධර්ම දේශනා කරද්දී වචනයකින්වත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමට අනුබල නොදුන්නේ මක් නිසාද? මේ අතිශය දීර්ඝ සංසාර ගමනේදී ප්‍රාර්ථනාවෙන් ඒක ලබන්න බැරි නිසා. ප්‍රාර්ථනාවෙන් ඒක ලබන්න පුළුවන් නම් ඊට මෙපිට තියෙන දේවල් ඔක්කොම ප්‍රාර්ථනාවෙන් ලැබිය හැකි විය යුතුයි. අනිත් එක බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. යන්තමින්වත් ඉඩක් තියෙනවා නම් කෙනෙකුට බුදු බව පතලා ඒ ප්‍රාර්ථනානුකූලව දිගින් දිගට ගිහින් බුද්ධත්වයේ කරා යන්න බුදුරජාණන් වහන්සේ නොවැරදීම ස්ථිර වශයෙන්ම ඒකාන්තයෙන්ම ඒක දේශනා කරනවා. එහෙමනම් යමෙක් තමා විසින් තනියම ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන තීරණයට ආවොත් ඒ කෙනාටත් ඔය කියන ලද ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටන්නේ නැහැ. දැන් තේරෙනවද බුද්ධ ශාසනය කියන්නේ එතකොට මොකක්ද කියලා? එවන මේ බුදු බව පැතිලිත් මේ ශාසනයෙන් පරිබාහිර විලාසිතා. මෛත්‍රී බුද්ධ ශාසනයට යන එකත් ශාසනයෙන් පරිබාහිර විලාසිතාවක්. යථාර්ථයක් බවට පත් වෙන්නේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න පුළුවන්කම පමණයි. අන්න එතකොට දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන පිරිස මේ ගෞතම බුද්ධ ශාසනය තුල බිහි වුණාම කිසිම ගැටලුවක් නැතුව බුදු සසුන බබලන්න පටන් ගන්නවා. එතකොට මම ඒකට පොඩි උදාහරණයක් කියන්නම්. ඔබ අහලා තියෙනවා පුන්නහාමුදුරුවෝ. පුන්නහාමුදුරුවෝ සුනාපරන්ත දේශයට යන්න කල්පනා කළා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා යන්න සූදානම් වුණාම බුදුරජාණන් වහන්සේ කිව්වා පින්වත් පුන්න ඔබ දැන් කොහෙද මේ වස් කාලේ පදිංචි වෙන්න වැඩ සිටින්න කල්පනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මම කල්පනා කරනවා සුනාපරන්ත දේශයට යන්න. හපෝ මේ මිනිස්සු හරි වසයිනේ. ওই මිනිස්සු ඔබට බණීවි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැන්නට කමක් නැහැ. ගහන එකක් නැහනේ. එහෙම කියන්න බෑ. ওই මිනිස්සු ඔබට ගහන්නත් පුළුවනි. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු මට ගැහුවට කමක් නැහැ. මගේ අතපය කපන එකක් නැහනේ. හා එහෙම කියන්න බෑ. ওই මිනිස්සු අතපයත් කපාවි. එතකොට පුණ්‍යහාමුදුරුවෝ කියන අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ අතපය කැපුවට නම් කමක් නැහැ. මරණ එකක් නැහනේ. නෑ දෙයි කිව්ව වැඩේ. ඔව් මරලා දමාවි. එතකොට පුණ්‍යහාමුදුරුවෝ කියන අනේ භාග්‍යතුන් වහන්සේ එහෙම වුණොත් මං හිත හදා ගන්නවා මට නොමිලේම ආයුධ හම්බ වෙනවා කියලා. ඔබ යන්න.
ඔබ සුදුසුයි. ඔන්න ඒ නපුරු මිනිසුන්ගේ දේශයට මේ පිවිතුරු సంతානයක් දියුණු කරගන්නට කැමති ඒ වෙනකට නිවන් අවබෝධ කරලා නැහැ. මාර්ගයේ වඩන කෙනෙක්. පිරිසිදු సంతානයක් දියුණු කරගන්නට කැමති මේ පින්වත් ස්වාමින් වහන්සේ වැඩියා. මේ ස්වාමින් වහන්සේගේ අහිංසක ජීවිතයේ මේ මිනිස්සු වසඟ වුණා. ඊට පස්සේ ඒ නපුරු මිනිස්සු ටික ඇහුවා කොහොමද වහන්සේ තත්ත්වයටපත් උනේ? කියන්න ගත්තා මෙන්න මේ විදිහට ජීවිතය දිහා බලන්න. මෙහෙම දුර ගමනක් අපි ආවේ. මේකෙ මෙන්න මේ විදිහට නුවණ දියුණු කරන්න. පින්වතුනි වස් කාලය ඇතුළත අර නපුරු මිනිස්සුන්ගෙන් 500ක් මහාන වුණා. ඒ 500 රහත් වුණා. එතකොට අර නපුරුකම දුෂ්ටකම ඔක්කොම රැඳිලා තිබුණේ සද්ධර්ම ශ්‍රවණය නොලැබුණ නිසා. සද්ධර්ම ශ්‍රවණය ලැබිච්ච දවසේ එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. එහෙනම් අපිට පේනවා මේ ගෞතම බුද්ධ ශාසනයේ පරිහානියටපත් උනේ අන්න අර කියපු කරුණු නිසා මිසක් පිරිසුදු සද්ධර්මයේ ලැබිච්ච නිසා නොවේ. පිරිසුදු සද්ධර්මයේ ලැබුණා නම් අපේ මුතුන් මිත්තලා නිකන් හිස් අතින් මැරෙන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා හිස් අතින් මැරෙන්නේ අඩු ගානේ සද්ධානුසාරීවත් වෙලා තමයි මරණයටපත් වෙන්නේ. ඉතින් මේ නිසා අපි මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ හොඳට තේරුම් ගන්නට ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම පහ අපට තියෙනවා නම් අපි ඒ ගැන ගොඩාක් සතුටු වෙන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම පහ අප තුල වර්ධනය වෙලා නැත්තම් අපි ඉක්මනින්ම වර්ධනය කරගන්නට මහන්සි ගන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් පළවෙනි ඉන්ද්‍රිය මොකක්ද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ ඔබ මේ ලෝකේ කාටවත්ම වෙනස් කරන්නට බැරි විදියට කාටවත්ම වෙනස් කරන්න බැරි විදියට ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඒක මෙහෙමයි කරන්නේ. මේක තියෙනවා ඒ දේශනාවේ නම පටිපදා සූත්‍රය නෑ විභංග සූත්‍රය. ඒ විභංග සූත්‍රයේ තියෙනවා ဒုတိ ය විභංග සූත්‍රය සංයුත්ත නිකායේ. ඒකේ තිබෙනවා කතමංච භික්කවේ සද්ධින්ද්‍රියං. පින්වත් මහණෙනි ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? ඉද භික්කවේ ආර්ය ශාවකෝ සද්ධෝ හෝති. මෙහි පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තෙක් වේ. සද්ධාති තථාගතස්ස බෝධි. තථාගත බුදුරජුන්ගේ අවබෝධය අදහා ගනී. අන්න එතනින් තමයි අපි මේ ශාසනයට ඇතුළු වන්නේ. කුමකින්ද අපි ඇතුළු වන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තුලින්. මේක අදහාගන්නේ මෙහෙම ඉතිපිසෝ භගවා අරහං. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක. ඒ කිව්වේ රාග දේශ මොහ නැති නික්ලේශී පාරිසුද්ධ సంతානයකින් සමන්විත වනසේක. ඔන්න පළවෙනි එක අපි සද්ධාවට පැමිණෙන්න. ඊළඟට තියෙනවා සම්මා සම්බුද්ධෝ. ගුරුවරයෙකුගේ උපදේශයක් නැතිව බාහිර කෙනෙකුගේ අනුග්‍රහයක් නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සම්පූර්ණ කරගත්තා. විද්‍යාචරණ සම්පන්නෝ. බුදුරජාණන් වහන්සේ විශේෂ ඥානයන්ගෙන් සමන්විතයි. බුදුරජාණන් වහන්සේට තිබෙච්ච විශේෂ ඥාන තමයි උන්වහන්සේට තිබුණා අතීත ජීවිත දකිනා ඥානයක්. ඒ වගේම උන්වහන්සේට තිබුණා
සත්‍යයන් චුත වෙන උපදින ආකාරය දකින නුවණ. ඊළඟට උන්වහන්සේට තිබුණා තව කෙනෙකුගේ సంతානය දකින නුවණ. මේ සත්‍යයන්ගේ අතීත ජීවිත කොච්චර දැක්කද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි. අවිජ්ජා නීවරණානම් භික්ඛවේ සත්තානං තණ්හා සංයෝජනානම්. ඒකේ තියෙනවා මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳිච්ච සත්වයන්ගේ මේ සංසාර ගමන අනමතග්ගෝ අවසානයක් දකින්ට බැරි දෙයක්. පුබ්බා කෝටි නපඤ්ඤායති. පටන්ගත්තු ආරම්භක කෙලවර පේන්නේ. බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් නිබඳු අදහසක් දේශනා කළාට පස්සේ වර්තමානයේ කවුරු හරි කෙනෙක් බෞද්ධයෙක් අන්‍යාගම් කාරුණන් අතරම කෙනෙක් අහන දෙයක් නෙමෙයිනේ. බෞද්ධයෙක් සත්‍යයේ ආරම්භය ගැන මතයක් ඉදිරිපත් කළොත් ඒක ওই බුදුරජාණන් වහන්සේගේ අදහසට පටහැනිද නැද්ද? පටහැනියයි. බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් බලලා දේශනා කරනවා මොකද්ද? ආරම්භක කෙලවරක් දැක්ක නොහැකි පුබ්බා කෝටින පඤ්ඤායති. ඒක තියෙනවා මේ අවිද්‍යාසගත සත්‍ය සංසාරي සැරිසරා ආපු ගමන. කොච්චර දීර්ඝද කියනවනම් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සත්වයා තනි පුද්ගලයෙක් මේ සසර සැරිසරාගෙන යන ගමනේදී බොනලද මව්කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එහෙනම් අපි එක එක්කෙනා මේ සිව් මහ සමුද්‍රයේ ජලයේ පරයා මව්කිරි බීලා තියෙනවා. එතකොට මේසා දීර්ඝ වුණේ ගමනමක් නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීම නිසා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ යා අර අවබෝධය අදහන එක්කිනාට කිසි ගැටලුවක් නැහැ. ඒක එකපාරට පිළිගන්නා මොකද අපි දන්නා උන්වහන්සේ නිකලස් කියලා. නිකලස් කෙනෙකුට මිනිස්සෙක් අමාරු දාන රවට්ටන්න ඕනකමක් තියනවද? නැහැ. වෙන කෙනෙක් කිව්වනම් අපිට කියත හැකි එයා නම් ඉතින් බය කරන්න තමයි මේක කිව්වේ කියලා. බුදුරජාණන් වහන්සේගේ නිකලස් ජීවිතයේ උන්වහන්සේගේ ජීවිතේ පුරාම දකින්නට ලැබෙනවා. අපිට මේ ලැබිච්ච ලාභේ වෙන ආගමකට නෑ. මේ පසුගිය දවස්වල ඔය යාඥා මධ්‍යස්ථානයකට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා බෞද්ධ ටික කඩාගෙන බලනකොට මේ යාඥා කරනවලු පිරිසක් ඇඳුන් නැතුව ඉඳගෙන. හිතන්නේ නැති මේ දෙවියෝ මවපු විදියට ඉඳගෙන යාඥා කරනවනම් දෙවියෝ තවත් හොඳට ආසාවි. මේ බලන්න එතකොට ඒ වගේ මෝඩකමකටපත් වෙන්නේ අපි කවුරුවත්. මොකද හේතුව? අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දැනුවත් වෙන නිසා. ඉතින් උන්වහන්සේගේ ඥාන, උන්වහන්සේගේ අවබෝධය, ඒකට කියනවා විඥා කියලා. ඊට අනුකූලව උන්වහන්සේගේ ජීවිතේ ගොඩනැගිලා තිබුණා. ඒකට කියනවා චරණ කියලා. එතකොට මේ විඥාචරණ දෙකෙන් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. ඒ ගැන යාට පැහැදීමක් තියෙනවා. සුගතෝ ඒ කිව්වේ සුන්දර මාර්ගය කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තරම් සුන්දර මාවතක් මේ ලෝකේ නෑ. ඒ සුන්දර මාවතේ කෙලවර දක්වාම වැඩි නිසා සුගත. සුන්දර මාවතේ කෙලවර මොකද්ද? නිවන. ඒ නිසා උන්වහන්සේට කියනවා සුගත. උන්වහන්සේට මේ ලෝකේ රහස් නෑ. අපිට නම් මේන් බහැර තව ලෝකයක්ද, තව ග්‍රහ ලෝකයක්ද, තව ජීවීන් ඇද්ද? හරීම පටලැවිලි ගොඩක්. බුදුරජාණන් වහන්සේ බඹලෝක ගැන දන්නවා, දෙව්ලෝක ගැන දන්නවා. කොටින්ම කියන්නේ බුද්ධ දේශනාවල දිවි ලෝකවල ආයුෂ ගැන පවා තියෙනවා. ඊළඟට උන්වහන්සේට මේ මනුස්ස ජීවිතය ගැන පුදුම අවබෝධයක්. දැන් කාලය ගම්මු. දැන් අපි කාලය පාවිච්චි කරනවා නේ. අපි කාලය පාවිච්චි කරනවා. අපි කාලය කියලා කියන්නේ දවසක් පැය 24ට බෙදලා ආන්ගේ පැය 24
ගෙවෙන කාල පරිච්ඡේදය අපි හඳුන්වනවා කාලය කියලා. බුදුරජාණන් වහන්සේ කාලය ගැන අපට කියා දීලා තියෙන හැටි බලන්න කොයිතරම් ලස්සනද කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, පින්වත් මහණෙනි, දක්ෂ දුනුවායන් 4 දෙනෙක් එක තැනක හිටගෙන 4 පැත්තට හැරිලා ඊතල 4ක් විදිනවා. තනි පුද්ගලයෙක් මේ ඊතල 4 බිමට වැටෙන්න ඉස්සර වෙලා දුවගෙන ගිහලා අරගෙන එනවා. ඉතින් අහනවා, පින්වත් මහණෙනි, මෙයාගේ කොහොමද දෙවිල්ල? හොඳට දුවන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද කියලා. කොහොමද? එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා, භාග්‍යවතුන් වහන්සේ එක දුනුවායෙක් ඉඳගෙන ඊතලයකින් විදිද්දි ඒ ඊතලයේ බිමට වැටෙන්න කලින් යමෙකුට දුවගෙන ගිහින් අරගෙන එන්න පුළුවන් නම්, අහුලගෙන බිමට වැටෙන්න ඉස්සර වෙලා අල්ලගෙන එන්න පුළුවන් නම් එයා අතිශයින්ම ජව සම්පන්න වේගවත් කෙනෙක්. එහෙම එකේ මේ 4 දිනක් දුනු ඊතල 4ක් විදිද්දි 4 පැත්තට අරන්ගේ මේ වේගය ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඔයිට වඩා වේගයෙන් ගමන් කරනවා මේ චන්ද්‍රයා සූර්යයා දෙදෙනා. බලන්නකො උන්වහන්සේගේ ඥානෙ. ඒ චන්ද්‍රයා සූර්යයා දෙදෙනාටත් වඩා වේගයෙන් ගමන් කරනවා ඒට අධිග්‍රහිත දෙවිවරු. ඊටත් වේගෙන් ගමන් කරනවා ඔබේ ආයුෂ. ඊටත් වේගෙන් අවසන් වෙලා යනවා ඔබේ ආයුෂ. අන්න කාලය පිළිබඳ විග්‍රහය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විස්මයජනකයි. මේ ලෝක ගැන උන්වහන්සේගේ අවබෝධය ආශ්චර්යයි. ලෝකවිදු. දැන් ඔබ ඔය කියපු දේවල් කලින් අහලා තියෙනවද? එතකොට අපිට තේරෙනවා එහෙනම් මේ ධර්මයේ විවෘත නොවීමෙන් තමයි අපි ආවරණය වෙලා ඉඳලා තියෙන්නේ. ධර්ම විවෘත වුණා නම් ධර්මي බබලනවා, අපේ ජීවිතත් බබලනවා. එතකොට ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති. දැන් අපි දන්නවා මහම්මත්තුමා එයා ධර්මයේ ප්‍රචාරය කරන්න, මිනිසුන් দমনය කරන්න පාවිච්චි කළේ අන්තිමට මොකද්ද? කඩුව. එයාට අකුරු බැරි කෙනෙක්. එයා ඒ කඩුවේ කොනක ඉස්ලාම් කියලා ලියවගෙන තියෙනවා. ඒකේ තේරුම සාමය. දැන් සාමය සම්බන්ධ මොකක් එක්කද? කඩුවක් එක්කයි. එතකොට ඒ দমনය කරපු හැටි බටහිර ආදානග්‍රාහී යුරෝපීය කතෝලික යුගයේදී මේ මිනිස්සුන්ගේ দমনය කළේ පණ පිටින් ගින්නට දාලා. ඒහා සමාන කුරුරත්වයක් ඒගොල්ලෝ ඒ උපදේශගත් බයිබලයේ අදහන අදත් ඒ මිනිසුන්ගේ సంతානයේ තියෙනවා. දී ගැන අපි හරි දුක් වෙන්න ඕන. අනේ මනුස්ස ජීවිතය ලැබිච්ච අයට අධර්මයක් ලැබීම නිසා මේ යන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති, දෙව් මිනිසුන් দমনය කිරීමේ අනුත්තර වූ සාරති, අනුත්තර වූ නායකයන්න් වහන්සේ. උන්වහන්සේ කිසිම දවසක ආයුධයක් පාවිච්චි කළා නැහැ. උන්වහන්සේ කිසිම දවසක නපුරු වචනයක් පාවිච්චි කළා නැහැ. උන්වහන්සේ කිසිම දවසක නපුරු සිතක් පාවිච්චි කළා නැහැ. බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාවත් එහෙම කළා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙවියන්වත් দমনය කළා. බ්‍රහ්මයින්වත් দমনය කළා. ඊළඟට මිනිසුන්වත් দমনය කළා. සතුන්වත් দমনය කළා. ඒ සඳහා උන්වහන්සේ පූර්ණ සාමකාමී ශාන්ත මනසින් තමයි ඒක කළේ. ඔබ දන්නවා
අඟුලිමාල අල්ලන්න බැටෑලියන් එකක් යවුවා. පුළුවන් වුණාද? බෑ. අන්තිමට බුදුරජාණන් වහන්සේගේ බුදුනෙතට හසු වුණා අවසාන මොහොතේදී. ඒ කොහොමද හසු වුනේ? අන්න මව් ගියා පුතාව සොයාගෙන. ගියාම බුදුරජාණන් වහන්සේට එකපාරට මෙයාව අහු වුණා. අහුනේ දැන් මෙයා මව්ව මරන්න පුළුවනි. මොකද යා ඒ වෙනකොට පුතඥ කෙනෙක්. අඟුලිමාල පුතඥ කෙනෙකු අතින් තමයි ඒක සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඊට කලින් 이르දි එතනට සාමාන්‍ය භික්ෂුවක් හැටියට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ දැකලා අඟුලිමාල කල්පනා කළා මොනවට ආවද මෙහි මේ මං ඉන්න බව දැනගෙන. ඊළඟට මොකද කළේ? ආව මට හරි ලේසි මට එක ඇඟිල්ලයි ඕනේ. කියලා මොකද කළේ? පන්නගෙන ගියා. දැන් පන්නගෙන යනවා දැන් බුදුරජාණන් වහන්සේ අඟුලිමාල අතර දුර මේ බඹ දෙකක් වගේ තත්ත්වයට ආවා. පන්නගෙන දුවනවා ලඟ වෙන්න බෑ. අන්තිමට අඟුලිමාලට කියන්න සිද්ධ වුණා ඔව් ශ්‍රමණය නැවතියා. බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? මම නැවතිලා ඉන්නේ. ඔබ නවතින්න. එතකොට අඟුලිමාල මොකද කිව්වේ? ඔබ බොරු කියනවා. ඔබ නැවතිලා නැන්නේ. එතකොට මොකද කිව්වේ? මම නැවැත්තුවා සියලු හිංසා. කෝව නැවැත්තුවේ නෑනේ. බලන්න මේ වචනෙත් එක්ක අඟුලිමාල සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගියා. යා මාල අර ඇඟිලි මාල කඩලා වීසි කළා. කඩුව වීසි කළා. බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. අනේ මට දැන් තේරෙනවා ඒක මම බේර ගන්න කියලා. අනුත්තර පුරුෂ ධම්මසාරති. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි පහදින්න ඕනේ පැති මේ මං කියන්නේ ඔය. ඊළඟට දෙව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ නිවන් මඟ පෙන්වා දෙන උතුමාණන්. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දිව්‍ය ලෝක දෙවියෝ හිටියා කියලා බඹලෝ බඹුන් හිටියා කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නිවන් මඟ කියනකම්ම වුන්ටවත් පිළිසරණක් නැහැ. දැන් පිළිසරණ තියෙනවා දෙව්ලෝ දෙවියන්ට බඹලෝ බඹුන්ට ගෞතම බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පවසන නිසා. අන්න පහදින්න දේවල්. ඊළඟට සත්තාදීව මනුස්සානම් ඒ ගැන අපි පහදින්න ඕනේ. ඊළඟට බුද්ධ කියන්නේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අනිත් අයට අවබෝධ වෙන ආකාරයට දේශනා කරනවා. උන්වහන්සේගේ දේශනා කෞශල්‍ය නම් විස්මිතයි ආශ්චර්යයි. ඒක බලන්න බුද්ධ දේශනාව කියවන්න ඕන. දැන් ඔන්න ඔබට ඊළඟට ඔබේ අතරපත් වෙන්න තිබෙනවා සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ සූත්‍ර 406ක් මම පෙරේදා පරිවර්තනය කළා අවසන් කළා. එතකොට ඒ පොත අනිවාර්යෙන්ම අඩු ගානේ ඔබ 10 වතාවක් කියවන්න ඕන. මොකද හේතුව ඔබට මේ බුද්ධ ශාසනයට ඉක්මනට ඇතුළු වෙන්න පුළුවන්. මා හිතාගෙන ඉන්න විසක් එකට ඒක එලි දක්වන්න බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් බුදු නුවණ විස්මයට පත් වෙවි ඔබට කියවන්න පුළුවනි. එතකොට ඒ බුද්ධ ගුණය ඔබට හොඳට දකින්න පුළුවනි. උන්වහන්සේ කොයිතරම් විස්මිත විදියට මේ චතුරාර්ය සත්‍ය ගැන ශ්‍රාවකයන්ව දැනුවත් කරලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ මේ සියලු ගුණ දැරීමට තරම් භාග්‍යවන්තයි. ඔන්න ඕක තමයි ශ්‍රද්ධාව. බලන්න දැන් ඔබ තුල ওই ශ්‍රද්ධාව තිබේද කියලා. ඔබ කේන්දරයට නම් පහදින්නේ, නැකතර නම් පහදින්නේ. ඔබේ ශ්‍රද්ධාව තඹ දොයිතුවක් වටින්නේ. ඔබේ ශ්‍රද්ධාව තියෙන්නේ දෙවිවරුන්ට නම් පහදින්නේ. ඔබේ ශ්‍රද්ධාව තඹ පිච්චියක් වටින්නේ.
ඔබේ ශ්‍රද්ධාව තිබ්බ යුත්තේ බුදුරජාණන් වහන්සේ ගැනයි. අන්න ඒ තුලින් තමයි ඔබ සෝවාන් මාර්ගයට බැසගත්තු කෙනෙක් බවට පත් වෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය. ඊළඟට විරි ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය විතරක් මදි. තියෙන්න ඕනේ මොකක්ද ඊළඟට? විරි ඉන්ද්‍රිය. දැන් මේ බලන්න මේ විරි ඉන්ද්‍රිය උගන්වන්නේ බුද්ධ ශාසනයේ විතරමයි. ඒ තමයි අපිට තියෙනවා ඇති වෙච්ච අකුසල්. ඒවට කියන්නේ මොනවද? උපන් අකුසල්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනවා වීරිය ගන්න කියලා. මොකේටද? උපන් අකුසල් නැති කරන්න. ඊළඟට තව තියෙන අපිට අකුසල් හට අරගත්තු නැති. ඒවට කියන්නේ නූපන් අකුසල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නූපන් අකුසල් හට ගන්න දෙන්න එපා. ඊළඟට අප තුළ තිබෙනවා උපන් කුසල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපන් කුසල් වැඩි දියුණු කරගන්න. ඊළඟට අප තුළ තව තියෙනවා ඉපදිච්ච නැති කුසල්. සමාධි, ප්‍රඥා, සීල ආදී ගුණ ධර්ම තව තියෙනවා අප තුළ වර්ධනය වෙලා නැති. එතකොට ඒවා උපද්දවා ගන්න. අන්න ඒක විරීන්ද්‍රිය. යම් කිසි කෙනෙක් Tamanගේ අභ්‍යන්තර ජීවිතේ අකුසල් ප්‍රහාණය කරන්න ඕන කියලා කල්පනා කරන්නේ නැත්තම්, කුසල් දියුණු කරන්න ඕන කියලා කල්පනා කරන්නේ නැත්තම්, බීරිය උපදවන්න කියලා කල්පනා කරන්නේ නැත්තම්, එයයි මල කඳයි දෙකම එකයි. මොකද හේතුව යම්කිසි වීරියක් එයා ගන්න ඕනේ. දැන් බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර දේවල් කියනවද. අපිට මේ කාලයක් තිස්සේ අහන්න ලැබෙන්නේ මේ වීරිය ගැන තියෙන මේවා නෙමෙයිනේ. මේ දුක ගැනම කියනවා. මොකද්ද මේ දුක ගැනම කතා කර ඉන්නවා. මේකේ කර්මයට ඔක්කොම වාරි දීලා තියෙන කර්ම කියලා මේ බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් ගැන තමයි පොදු ජනතාව දන්නේ. දැන් මේ බලන්නකෝ කියනවනේ ශ්‍රාවකයා එන්න තියෙන මාවත්. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? වීරිය ඇති කරගන්න ඕන. සමහර ශ්‍රාවක දැන් බුදුරජාණන් වහන්සේ මේ වීරිය ගැන කියලා තියෙන්නේ වීරිය තියෙන්න ඕන මෙන්න මේ විදිහට මේ මගේ සම්මස් නැහ ඇට නහර සම ඉතුරු වේවා. ලේමස් වියලේවා පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් පුරුෂ ධෛර්යයෙන් යමක් අවබෝධ කළ යුතු නම් මං ඒ අවබෝධ නොකොට මේ වීරිය අත්හරින්නේ නැහැ. ඒ බඳු වීරිය තිබිච්ච අය තමයි ඉක්මනින් මාර්ගඵල අවබෝධ කළේ. බුදුරජාණන් වහන්සේ දවස උන්වහන්සේ භික්ෂුන්ට කියන මහණෙනි මේ ලිච්ඡවීම මෙච්චර ශාස්ත්‍රීක මොකද කියන ඔය මිනිස්සු නිදාගන්නේ ලී කොට්ට උඩ ඔළුව තියාගෙන. නමුත් බලන්න කියනවා අනාගතේ මේගොල්ලන්ගේ දරු පරම්පරාවට දැන් සල්ලි භාගෙ වැඩි, සැප වැඩි. මේගොල්ලෝ මේ ලී කොට්ට අයින් කළා පුළුන් කොට්ට තියාගන්න ඔළුවට. ඊට පස්සේ අජාසත් මේගොල්ලන්ව නිකම්ම යටත් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඉස්සර භික්ෂූන් දැන් භික්ෂූන් රහත් වෙනවා වැඩි. මොකද හේතුව දැන් මේ භික්ෂූන් නිදාගන්නේ ලී කොට්ට ඔළුවට තියාගෙන. අනාගතයේ භික්ෂූන් ලී කොට්ට අයින් කරලා හිට පුළුන් කොට්ට ඔළුවට ගන්නවා. ඒවා එදා ඉඳලා මේගොල්ලෝ අලස භාවයටපත් වෙනවා. ඊට පස්සේ වීරිය නැතිවීමෙන් මේ මාර්ගයේ දියුණුවෙන්නේ නැති වෙනවා. එහෙනම් අපිට පැහැදිලිව පේනවා වීරිය කියන එක සම්පූර්ණයෙන්ම මේ ධෛර්ය සම්පන්න වීරියවන්ත ජීවිතයේ තුල තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ. මේ විරීන්ද්‍රිය බුද්ධ ශාසනය විතර අනිත්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ගමු අර ලදරු පාසල ආයමත්.
ඒ ලදරු පාසලේ හිටපු අර මිත්‍යා දෘෂ්ටික ටීචර් ආර කිරිසප්පයන්ට කවුරු ගැනද ද්වේෂය ඇති කෙරෙව්වේ? එතකොට ඒ කිරිසප්පයන් තුළ නූපන් අකුසල් ඉපැද්දෙව්වා. උපන් අකුසල් වැඩි දියුණු කළා. ඉපදිච්ච කුසලේ නැති කළා. උපදින්න තිබිච්ච කුසලොත් නැති එන්න මිච්ඡා වායාම තුල තමයි මේ ධර්ම ඔක්කොම තියෙන්නේ. එතකොට බලන්න මේ ටීචර් එහෙම කියන එකට එයාගේ මනස කොච්චර පරිහානියටපත් වෙනවද? ඔබ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් හොඳට මතක තියාගන්න මේක. මේ සත්‍යයන් පිරිසිදු වන්නේ සිත පිරිසිදු වීමෙන්. සත්‍යයන් අපිරිසිදු වන්නේ සිත අපිරිසිදු වීමෙන්. එහෙමනම් අන්‍යාගමිකයන් කොයිතරම් සල්ලිකාරයෝ වුණත් ඒගොල්ලෝ පිරිහිච්ච මනස් තියන අය. පිරිහිච්ච මනස් තියෙන කෙනෙක් මරණයටපත් වෙනකොට නිකුත් වෙන්නේ මානසික ලෝකෙද කායික ලෝකෙද? එයාගේ මරණයටපත් වෙන කෙනෙක් එයාගෙන් ඉවත් වෙලා යන්නේ මොන ලෝකෙද? මානසික ලෝකේ. එතකොට පිරිහිච්ච මනසකින් නම් එයා චුත වෙන්නේ. එයා බලාපොරොත්තු වෙන්නේ කොහොමද? එක්ක නිරය, එක්ක තිරිසන් අපාය. ඒ කරා යන පිරිසක්. ඒ නිසා අපි බොහොම අනුකම්පාවෙන් මේ මිනිස්සුන්ව බේර ගන්න ඕනේ. බොහොම අනුකම්පාවෙන් බේර ගන්න ඕන. ඒ වීරිය මොකවත් නැහැ. අපිට ඊළඟට විරේන්ද්‍රිය විතරක් නෙමෙයි. ඊළඟට අපිට තියෙනවා මොකද්ද? සති ඉන්ද්‍රිය. අන්න ඊළඟ එක. ජීවිතේට අතිශයින්ම වැදගත් දේවල් මේ. සතිය කියන්නේ මොකද්ද? සිහිය. සිහිය කියන්නේ සතිය කියන්නේ සතර සතිපට්ඨාන. ඒ කිව්වේ මේකයි. දැන් සතර සතිපට්ඨාන කිව්වට සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද කාලයක් තිස්සේ ධර්මයක් අහලා නැහැනේ. ධර්මයක් අහලා නැති නිසා දහම් කරුණු ගැන එකපාරටම තේරෙන්නේ නැහැ. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ රැවටීමකට පත් වෙන්නේ නැති විදිහට අවබෝධයෙන් කල්පනාවෙන් ඉන්න එක. එතකොට අවබෝධයෙන් කල්පනාවෙන් ඉන්නවා ඒක ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. මොකද දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට කය ගැන 100ක් තියෙනවා. ඒ ඔන්න අපි ඔලුව පීරනවා. ඊළඟට නියපොතු පාට කරනවා. සුවඳ වර්ග ගන්නවා. ආභරණ පලන්දනවා. තොල් පාට කරනවා. මේ වගේ අපි මගුල් ගෙවල් වලට යන්න විශේෂ ගම බිමන් යන්න අපි මේ ඇඟ සරසන්නේ නැද්ද? සරසනවා. දැන් මේව විසාකාපව කරලා තියෙනවා. විසාකා ඉනේ පලන්දගෙන හිටිය අර මහලතා ප්‍රසාදිනේ කියන එක මේ බෙල්ලේ පළඳින එකක් නෙවෙයි. ඒක පළඳින්නේ කොහේද? ඉනටයි. එතකොට ඉනට ඒක පළඳගෙන එතකොට ඉනට යා පළඳිනකොට යාට මේකේ හැඩ බැලිල්ලක් තියෙනවා. නමුත් ඒක නා දන්නවා. එතකොට යා 100 පිහිටනවා මොකද්ද? මේ කය අනිත්‍යයි. අන්න දැක්කද? 100 පිහිටනවා ආයතන. මේ වගේ සාමාන්‍ය ජීවිතයේ තුල 100 පිහිටවන්ට කය ගැන දක්ෂ වුණා නම් එයාට එතන සතිය තියෙනවා. ඒ කය ගැන 100 පිහිටවන්ට පුළුවන් විය යුතුයි. ඊළඟට අපට ලැබෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. සැප ලැබෙනවා, දුක් ලැබෙනවා, උපේක්ෂා ලැබෙනවා. මේවා ලැබුණාට පස්සේ මේ විඳීම් ගැන හොඳ සිහියෙන් බලන්න පුළුවන් විය යුතුයි. ඒකේ ඇත්ත ස්වභාවය, ඒ කියන්නේ රැවටීමකට ලක් නොවන විදියට. ඒ තමයි මේ විඳීම් අනිත්‍ය වූ දෙයක් නේද කියලා සිහිය පිටවා ගන්න. ඊළඟට ඔබේ සිත ගැන. ඔබට හිතෙන දේවල්
ඔබේ සිතිවිලි ගැන ඔබට කල්පනාවෙන් ඉන්න පුළුවන්කම. ඊළඟට අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දකින විදිහට ඔබට නුවණ හසුරවන්න පුළුවන්කම. මේ ඔක්කොම මොනවද? සතිය. ඔබට මතකද මට මතක නෑ මං කිව්වද කියලා. උන්නාභ කියලා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි අවුනොන්ට වෙනස් වූ ගෝචර විෂය ඇති ආයතන පහක් තියෙනවා. ඒ තමයි ඇස, කන, නාසය, දිව, කය. එකිනෙකට වෙනස් වූ ගෝචර විෂය ඇති කියන්නේ මොකද? ඇහෙන් බලන්නේ රූප විතරයි. ඇහෙන් ශබ්ද අහන්න බෑ. කනෙන් අහන්නේ ශබ්ද විතරයි. කනෙන් රූප බලන්න බෑ. නාසයෙන් ගඳ සුවඳ දැන ගන්නවා විතරයි. රස දැන ගන්න බෑ. දිවෙන් රස දැන ගන්නවා විතරයි. ගඳ සුවඳ දැන ගන්න බෑ. කයෙන් පහස දැන ගන්නවා විතරයි. රස දැන ගන්න බෑ. ඒතර අපිට මේවා එකිනෙකට වෙනස් වූ ගෝචර විෂය ඇති ආයතන හයක් තියෙනවා. මේ ආයතන හයට පිළිසරණ මොකක්ද කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආයතන හයට පිළිසරණ මනස. මම ඒක තව තේරෙන විදිහට කියන්නම්. දැන් ඔබට ඇහෙන් රූපයක් දකින්න ඔබද? රූපය මොකෙන්ද දකින්නේ ඔබ? ඇහෙන්. දැක්කා. දැන් දැකලා ඒක ඉවරවා. ඒක නැති වෙලා ගියා. දැන් ඔබ ඒක සිහි කරනවා. සිහි කරන දැන් ඔබට ආයි හිතටත් අරමුණක් වශයෙන් ඒක ගන්න බැරිද? එහෙමනම් ඒ ඇහෙන් රූපේ දකින්න එකට එතන මනසේ සම්බන්ධයක් තිබිලා තියෙනෝනේ. නැත්තම් කොහොමද ඒක ආපහු අරමුණක් වශයෙන් ගන්නෙ? ආන්න එතකොට මනස තමයි පිළිසරණ වෙලා තිබෙන්නේ ආයතනයේට. එතකොට ඒක නිසායි පුළුවන් උනේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ උන්නාභ බ්‍රාහ්මණයා ස්වාමීනි මනසට පිළිසරණ මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ වදාලා මනසට පිළිසරණ සතියයි. අන්න හිතන්න පුළුවන් මිනිස්සෙක් මේ උන්නාභ බ්‍රාහ්මණයා. බලන්න හිතන්න පුළුවන් මිනිස්සෙකගේ ප්‍රශ්න. අපිට අහන්න ඊට හාත්පසින් විනාශ ප්‍රශ්න. අපෙන් අහනවා මේ දියේ ගිලිල මලුත් මොකද වෙන්නේ? වහ කෑවොත් මොකද වෙන්නේ? 12 මාරෙන් පස්සේ බුද්ධ පූජාව බැරි වෙලාවක් තිබ්බොත් මොකද වෙන්නේ? වෙලාවට පහන පත්තු කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔන්න අපෙන් අහන ප්‍රශ්න. දැන් මේ අබෞද්ධ මිනිස්සෙක් මෙයා. නමුත් ත්‍යාගයේ කල්පනා ශක්තිය කොච්චර දියුණුවද කියන්නේ. එදා ඒ දේශනාව ඉවර වෙලා එතනින් යන්න ගියේ යා අනාගම් කෙනෙක් හැටියට. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ කල්පනා ශක්තිය අපි වහවහම මනාකොට දියුණු කර ගන්න ඕනේ. මනසට පිළිසරණ සතිය සිහිය. එහෙමනම් ඔබ ඔබේ පිළිසරණ ඇති කරගන්න තිබෙන්නේ කුමක් මුල් කරගෙනද? දැන් ඔබේ ජීවිතයේ තිබෙන ප්‍රධාන දේ මොකද්ද? කායද මනසද? එහෙනම් මේ මනසට ඔබට පිහිටක් වුමනා නම් මේ මනසට පිහිට ඇති කර ගන්න තියෙන මොකෙන්ද? ඔව් සිහිය පිහිටවාගෙන සතර සතිපට්ඨානෙන්මයි. මේක බාහිර කෙනෙකුට කරලා දෙන්න පුළුවන් දෙයක් නොවේ. මේ තම තමා විසින් තම තමන් තුල කරගත යුතු දෙයක්. ඒක තමයි මේකේ තිබෙන සත්‍ය తত্ত্বය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා විරේ සති සමාධි. සමාධි කියන්නේ ඔව් පංච නීවරණ යටපත් වෙලා හිතේ ඇතිවෙන ඒකාග්‍රතාවය. දැන් එහෙමනම් අපිට පේනවා අපේ හිතේ පළපදියෙන් වෙච්ච දේවල් පහක් තියෙනවා. ඒවට තමයි කියන්නේ පංච නීවරණ කියලා. පංච කියන්නේ පහ. නීවරණය කියලා කියන්නේ චිත්ත දියුණුව වලකාලන. චිත්ත දියුණුව වලකන දේවල් පහක් අපේ අභ්‍යන්තරේ නිරන්තරයෙන්ම වැඩ කරනවා. ඒ තමයි මේ බාහිර දෙයට ආසා කිරීම, අරමුණු සමග ගැටීම, ඊළඟට නිදිමත ආලස බව, හිතේ විසිරීම, සැකේ, මේවා හිත අභ්‍යන්තරේ නිරන්තරයෙන් පළපදියම් වෙලා තියෙන්නේ.
ඉතින් මේවා බැහැර වෙන ආකාරයට අර වීරියෙන් යුක්තව සිහිය පිහිටවනකොට යා තුළ හිත එකඟ වීමේ කුසලතාවේ වර්ධනය වෙනවා. අන්න ඒකට කියනවා සමාධිය. දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කොච්චර දේවල් කියනවද? ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපට මුණ ගැහුණාම තියෙන ලාභය. දැන් මේ වගේ ධර්මයක් අහන අපිට පුළුවන් ද කෙනෙක්ව රවට්ටලා මේ ධර්මයට ගන්න? රවට්ටලා ගන්න බෑ. මොකද අපි කුණුමාළු ගානට විකුණන්නේ නැහැ. රත්තරන් හැටියට, සිංහ තෙල් හැටියට අපි දකිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවෘත එකක්. ඕනෑම කෙනෙකුට විවෘතව මේ ධර්මයේ කතාබස් කරන්න පුළුවන් එකක්. මේක රහස්‍යයේ උගන්වන දෙයක් නොවේ. විවෘත වූ දෙයක්. අනික මේක බුද්ධියත් එක්ක සම්බන්ධ දෙයක්. දැන් මේ ඔබට මේක කතා කරනකොට තේරෙනවා ඇති. දැන් 100 පීටුවා ගන්න, වීරිය පීටුවා ගන්න කිව්වහම මේකේ යම්කිසි බුද්ධිමත් බවක් තියෙන්න ඕනේ. දැන් ඔබට මම ඒකට තවත් උදාහරණයක් කියන්න. දැන් ඔන්න ඔබ දන්නවා මම වකුගඩුවක් දන් දුන්නානේ. මං වකුගඩුවක් දන් දුන්නේ බෞද්ධ කෙනෙකුටද කතෝලික කෙනෙකුටද? කතෝලික කෙනෙකුට. ඉන්දියාවේදී මට තිබුණා මේ මිනිස්සුන් එක පාට ගුලි කොල්ල අතට කණ්ඩායමම සාක්කු විදා ගන්න. ඒ කොහොමද? ඔන්න අපි කියමු දැන් ඔන්න මේ මිනිස්සුන් අමාරුවෙන් තමයි මේ මුදලක් හොයාගෙන මේක කරන්නේ. දැන් ඔන්න ඒ වෛද්‍ය පරීක්ෂණ ටිකක් කරගෙන මං හිටපන්කෝ කීකේ ඉඳලා අපි කියමු ඔන්න දැන් හෙට ඔපරේෂන් එක. අද මම කිව්වොත් මං දෙන්නේ නැහැ. උඹලා බෞද්ධ වෙන්න ඕනේ. බෞද්ධ වුණොත් තමයි මං දෙන්නේ කියලා. අර මිනිස්සු අන්ත අසරණ භාවයට පත් වෙච්ච වෙලාවේ බෞද්ධ කරන්න මට තිබුණද නැද්ද? මම කියන දේ කරන මට්ටමේ මිනිස්සු හිටියේ. අපි බලන්න කොච්චර දියුණු මනසක් පැවැත්වුවද? එහෙම වුණා නම් මං අද පසුතැවෙනවා අසරණ වෙච්ච වෙලාවක රැවට්ටුවා කියලා. අපි ඒක කරන්නේ නැහැ. ඒ කියන්නේ මම කිව්වොත් කියන ඕනම දෙයක් කරන මට්ටමේ මිනිස්සු හිටියේ. මම කිව්වනම් මන් දෙන්නේ නැහැ බෞද්ධ වෙන්න. මට තිබුණ අපූර්වට මේ මිනිස්සුන්ගේ බෞද්ධ කරලා එතකොට ඒගොල්ලන්ගේ අර අසරණ භාවයෙන් නේද මම ප්‍රයෝජනෙයි ගන්න. මම එහෙම කළේ නැහැ. අපේ හෘද සාක්ෂියට ඉඩ දෙන්නේ නැහැ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ බුද්ධිමත් මිනිස්සෙකුට කරන ආමන්ත්‍රණයක්. බුද්ධිමත් මිනිස්සෙකුට කරන සුහද ආරාධනයක් තියෙන්නේ. එහෙම නැතුව මිනිස්සුන්ගේ අසරණ භාවයේ ප්‍රයෝජනෙට අරගෙන මිනිස්සුන්ව මංකොල්ල කෑමක්, බිලිබා ගැනීමක් බුද්ධ ශාසනයේ නෑ. බලන්න එතකොට අපිට ඒක පුළුවන් උනේ මේ මිනිස්සුන්ගේ ජීවිත මම කල්පනා කළේ මේ මිනිස්සුන්ගේ ජීවිතවල අසරණ භාවයේ තිබෙන වකුගඩුවක් කිල්ලන් ආවේ ඒක දුන්නා ඉවරයි ඒක. මං ඔබ මගෙන් අහන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන මම එතකොට ඔබට කියා දෙන්නම්. හැබැයි මම ආවේ ඔබට වකුගඩුවක් දෙන්නයි කියලා. එහෙම මම මිනිස්සුන්ව නගා හිටෙව්වා. මූලධර්මවාදියෙක් එහෙම වකුගඩුවක් දුන්නා නම් බෞද්ධයෙකුට බලාගන්න තිබුණා මේ පිළපාල යන හැටි. ඒ නිසා ඒ බෞද්ධයන්ගේ තියෙන අභිමානයයි අපි අවබෝධ කරගත යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සද්ධා, විරිය, සති, සමාධි. සමාධිය දිනු කරන්න පුළුවන් ශිල්පීය ක්‍රම. සමාධිය දිනු කරන්න පුළුවන් හැටි සියල්ල මනාකොට විස්තර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල පමණයි. එතනින් එහා සමාධිය දිනු කරන ක්‍රමයක් මේ ලෝකේ අවිද්‍යමානයි. ලෝකේ නෑ දකින්න. ලෝකයේ තිබෙන්නේ සිත දිනු කරන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. වෙන තැනක තිබ්බනම් අපි තිබ්බා කියලා කියනවා අන්න අසවල් තැනක් තියෙනවා කියලා. ඒ නිසා මේ සමාධිය පළවෙනි ධ්‍යානයට, දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට පමණ නොවේ නිරෝධ සමාපත්තිය දක්වාම
මේ ධර්මයේ දියුණු කළ යුතු සමාධිය දියුණු කළ යුතු ආකාර ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අප මේ තිසරණේ පිහිටියාට පස්සේ මං කිව්වර සිය පිරන්න ඕනේ කියලා. අපිට සමාධිය ගැන අපේක්ෂාවක් තිබෙන්න ඕනමයි. දැන් මේ වගේ එකක්. ලිඳක් තියෙනවා. පිපාසිනුත් අපි ඉන්නවා. ලිඳකුත් තියෙනවා නම් පිපාසිනුත් ඉන්නවා නම් වතුර ගැන අපේක්ෂාවක් නැද්ද? වතුර ගැන අපේක්ෂාවක් තිබුණොත් තමයි ආයේ ලිඳෙන් වතුර බොන්නේ. අන්න ඒ වගේ තමයි සමාධිය හිතේ නැති වුණාට සමාධියක් අපේක්ෂාවෙන් යා සිහිය යෙදිලා ධර්ම මානසිකාරක යෙදෙනවා නම් සමාධි ඉන්ද්‍රිය බීජ අවස්ථාවේ ආ ඉන්නේ. අන්නේ කෙනාට සද්ධානුසාරී කෙනාට සමාධි ඉන්ද්‍රිය යන්තම් තියෙනවා කියන්නේ ඒකයි. ඒතර සමාධි ඉන්ද්‍රිය පිළිබඳ යම් කල්පනාවක යෙදී සිටිනවා. අන්නේ කෙනාට සමාධි ඉන්ද්‍රිය පිහිටන්න පටන් ගන්නවා මෘදු වශයෙන්. ඊළඟට ප්‍රඥාව කියලා කියන්නේ දැන් ඔබ දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ප්‍රවේශ වෙන්න තියෙන ශ්‍රද්ධාවෙන් ප්‍රවේශ වෙච්ච එක්කෙනා ශ්‍රද්ධාව මුල් කරගත්තු ප්‍රඥාවෙන් තමයි දියුණු කරලා ගන්නෙ. ඔබ අහලා තියෙනවද කූටාගාර ශාලාව කියලා වචනයක්? බුදුරජාණන් වහන්සේ ඉස්සර විශාලා මහනුවර මහා වණේ කූටාගාර ශාලාවක් තිබිලා තියෙනවා. කූටාගාරය කියලා කියන්නේ මේ ප්‍රාසාදයක් තිබිලා තියෙනවා මෙන්න මෙහෙම. ඒ පහලේ ඒ කියන්නේ රවුම් ගොඩනැගිල්ල එක්ක අටපට්ටම්. එතකොට වහලෙත් ඉන්නේ ඊ හැඩයටනේ. මැද පරාලයක් හැටියට පරාලයක් නෙවෙයි තියෙන්නේ. වහලේ මුදුනේ තියෙන්නේ ලොකු ලී රවුමක්. ලී රවුමක් කියන්නේ කරත්ත රෝදයක් වගේ එකක් නෙමෙයි. ලෑලි වලින් හදපු රවුමක්. ඒ ලොකු ලී රවුමට තමයි පරාල ඔක්කොම වද්දලා තියෙන්නේ. එතකොට වහලේ මැද කණුවක් නැහැ. අර ලී රවුමට තමයි පරාල ඔක්කොම වද්දලා තියෙන්නේ. එතකොට ඒක උඩ තමයි උළු හැවිල්ලලා තියෙන්නේ. එතකොට මේ රවුමට කියනවා කැණි මඩල කියලා. එතකොට මේ කැණි මඩල මුල් කරගෙන තමයි අර පරාල ඔක්කොම වද්දලා තියෙන්නේ. එhmenan විවාහලේ සම්පූර්ණයෙන්ම බර තියෙන්නේ මොකීද? කැණි මඩලේ. එතකොට මේ වහලේ ප්‍රධානම අවයවය මොකද්ද? කැණි මඩල. ආන්නේ වගේ තමයි මේකේ ප්‍රධානම අවයවය ප්‍රඥාවයි. කූටාගාර ශාලාවේ කැණි මඩල යම්සේද ඒ වගේ තමයි මේ ධර්මයේ ප්‍රඥාව. එතකොට පින්වතුනි මේ ප්‍රඥාව කියලා කියන්නේ අපි හොඳට තේරුම් ගත යුතු දෙයක්. මොකද්ද මේ ප්‍රඥාව? ප්‍රඥාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන තිබෙන අවබෝධයමයි. වෙන දෙයක් ප්‍රඥාව හැටියට නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥාව මෙන්න මෙහෙම විස්තර වෙනවා. උද්‍යත්ත ගාමිනී පඤ්ඤාවෝති සම්මා දුක්ඛේ ගාමිනියා. ඒතර ඒකේ තේරුම තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණී බලන මනාකොට දුක් කෙලවර කරන ආකාරයේ දැක්මකින් යුක්ත බව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත බව. ඒ කියන්නේ මේ දුක්ඛ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ මේ අස්කන් ආදී ඉන්ද්‍රියන් පංච උපාදානස්කන්ධ ආදී ගැන ඒ ආකාරයෙන්ම දකින්න පුළුවන්කම මොකද්ද? ප්‍රඥාවයි. ඊළඟට ඒ අනිත්‍ය දෙයට තමන් එල්ලෙනවා. ඒ තුල තමයි දුක හටගන්නේ කියන එක දකින්න පුළුවන්කම මොකද්ද? ප්‍රඥාවයි. මේ අනිත්‍ය උදේට තියෙන ඇල්ම දුරු වුණොත් අනිත්‍යදී අනිත්‍ය වෙලා අවසන් වෙනවා. මේ කායය සකස් වෙන්නේ නැහැ. දුකෙන් නිදහස් වෙනවා කියලා දකින්න පුළුවන්කම
ප්‍රඥාවයි. ඒ යථාභූත ඥානෙ දිනු කර ගැනීම පිණිස මේ ධර්ම මාර්ගය තුල සීල සමාධි ප්‍රඥාවලින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි යුතු බව දකින්න පුළුවන්කම ප්‍රඥාවයි. මෙන්න මේවා ශ්‍රාවකයා තුල ඇති වෙන්න ඕන. ශ්‍රාවකයා තුල ඒවා ඇති වෙනකොට අන්‍යයාට ටික ටික තමන්ගේ ජීවිතය තුල ප්‍රඥාව වර්ධනය වෙනවා. එතකොට පින්වතුනි මේ ඉන්ද්‍රිය පහ ඇති වෙන්න උවමනා කරන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. තමන්ගේ පැත්තෙන් දෙකයි, බාහිරින් දෙකයි. ඉස්සල බලන තමන්ගේ පැත්තෙන් මේ දෙක, තමන්ගේ පැත්තෙන් මේ දෙක තියෙන බව දැනගන්න හැබැයි බාහිරින් මේ දෙක ආවහමයි. බාහිරින් එන දෙක මොකද්ද? කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි ලැබුණාම තමන් තුළ තියෙන දෙක හරියනවා. මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපදාවයි. එහෙමනම් පින්වතුනි අපිට කම්මට්ටානාචාර්යවරුන්ගේ ආශ්‍රයයි කමඨහන් ගැනීමයි කියලා තියෙනවද? බුද්ධ දේශනාවක තියෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි මිසක් කම්මට්ටානාචාර්යවරුගෙන් කමඨහන් ගැනීමයි ඒ කමඨහන පුරුදු කිරීමයි කියලා දේශනාවක් නැහැ. තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව හඳුන්වලා තිබෙන්නේ කල්යාණ මිත්‍රෙක් හැටියට මිසක් කම්මට්ටානාචාර්යයන් කෙනෙක් හැටියටවත් නොවේ. එහෙමනම් අපිට දකින්න ලැබිය යුත්තේ කාවද? කල්යාණ මිත්‍රයන්. අසන්ට ලැබිය යුත්තේ කුමක්ද? ශ්‍රී සද්ධර්මයයි. එතකොට ශ්‍රී සද්ධර්මයයි කල්යාණ මිත්‍ර සේවනයයි දෙක ලැබෙනකොට ආන්නේක ලබාගත් එක්කිනා නුවණින් විමසලා කල්පනා කරලා තමන්ගේ ජීවිතය තුළ ධර්මානුධර්ම ප්‍රතිපදාවක යෙදෙනවා. දැන් ඔබට සාරාංශ වශයෙන් මේ කියපු දේ මෙන්න මෙහෙම සම්පින්ඩනයක් කරගන්න. අපට අවශ්‍යයි ධර්ම පහක්. මොනවාද ඒ? ඉන්ද්‍රිය ධර්ම. ඒවා තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ධර්ම පහ මම කියලා තමන් ගැන හිතාගන්න. මම පෞද්ගලිකවම මම මේවා දියුණු කරනවා. අන්න එතකොට තමයි තමන්ට මේකේ පැහැදිලි ප්‍රවේශයක් තුලින් සාර්ථකත්වයක් අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඒක අපි හරියට තේරුම් ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන අපිට අත්දකින්න තව කාරණයක් මම සිහි කරන්නම්. ඔබ අහලා තියෙනවද නිගණ්ඨනාථ පුත්ත? අහලා තියෙනවා. යාගේ ධර්මය මොකද්ද? පරම අහිංසා කියලා එයා ව්‍යාපාරයක් අරගෙන ගියා. එයා කිව්වා එළවලු විපති අනුභව කිරීමෙන් සත්වයා පිරිසිදු වෙනවා කියලා. ඒක තමයි නිගණ්ඨ ධර්මය කියාගෙන ගියා. මේකට පැහැදිච්ච කෙනෙක් හිටියා උපාලි කියලා. සිටුවරෙක් ඒ කාලේ. ඉතින් එයා කියාගෙන බුදුරජාණන් වහන්සේගේ බණපදයක් මෙයාට ආරංචි වුණා. මොකද්ද? මනස ප්‍රධානයි කියලා. මෙයා උපාලි ඉස්සරහා තව එක්කෙනෙකුට දීග තපස්සික ළඟ ශ්‍රාවකෙක්. ඒ අතරම පණිවිඩය ගෙන ආවේ. කොහොම මේ මොන පිස්සුද? මනස කොහෙද මේ ශ්‍රේෂ්ඨ වෙන්නේ? කයනේ ඔක්කොටම මුල. කය මුල් කරගෙන මේ ඔක්කොම කරන්නේ. මනස කොහෙද ප්‍රධාන කියලා මේ කියන්න ගත්තා. කියන්න ගන්නකට උපාලි සිටුවරේ ළඟ හිටපු එක්කෙනෙක් උපාලි වයින් වෙලා ආවා. එලා උපාලි කිව්වා මෙහෙම. එහෙමද? මං අල්ලගන්නම්කෝ පොයින්ට් එක මට අහුණා. හරි. දිග ලොම් තියෙන එළුවෙක්ව අල්ලගෙන ලොම් වලින් අල්ලගෙන හිට කරකෝලා වීසිකල්ලා පැත්ත දාලා වට්ටෝනුවා වගේ මම් බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව
පැත්ත දාලා වට්ටවනවා කිව්වා. එතකොට නිගණ්ඨනාථ පුත්‍රය කිව්වා ඵලයන් පුතා බය නැතුව ගිහලා හටන කරපන් කිව්වා. කිව්වහම දීගත පස්සේ කිව්වා යවන්න එපා ශ්‍රමණ ගෞතමයන් ගාව ඉනා බෙහෙත් තියෙනවා. අල්ලගන්නේ කිව්වා. මොන ඉනාද ඵලයන් යන්න කිව්වා. ඔන්න ගියා. ගිහිල්ලා උපාලි ගෘහපති ඇහුවා සාකච්ඡාව පටන් ගත්තා. මේක හරි බුද්ධිමය සාකච්ඡාවක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කරුණ කිව්වා මනස ප්‍රධානයි කියලා. කියපු ගමන් උපාලිට තේරුණා උපාලි හරි බුද්ධිමත් කෙනෙක්. උපාලිට තේරුණා තමන් හිටපු මතේ සම්පූර්ණ වැරදි. මේ මතේ උගන්වූ නිගණ්ඨනාථ පුත්‍රට තියෙන්නේ එළෝලි බතු විතරයි ප්‍රඥාවක් නැත්තේ කියලා. ඊට පස්සේ මොකද කළේ? නිගණ්ඨනාථ පුත්‍ර බහැර කළා මෙයා එකපාරටම කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මම මේ ධර්මයේ සරණ යනවා. මම මේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ අපූර්ව උත්තරයක් දුන්නා. කිව්වා මේ උපාලි ගෘහපතිතුමනි ඔබ බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. ඔබ එකපාරටම වහම තීරණ ගන්න එපා. එතන කියන අනේ ස්වාමීනි ආශ්චර්යයි. මං වෙන ආගමකට ගියා නම් ඒ මිනිස්සු මාව පිළිගන්න තොරන් ගහනවා. මාව පිළිගන්න බැනර් දානවා. මට මල් මාලා දානවා. ඔබ වහන්සේ හාත්පසින් වෙනස් එකක් කියන්නේ. ඔබ වහන්සේ කියනවා කල්පනා කරන්නලු තව. මම ඒ නිසා තවත් පැහැදුනා. භාග්‍යවතුන් වහන්සේ මං දෙවෙනි වතාවටත් ඔබ වහන්සේ සරණ යනවා කියලා සරණ ගියා. එතන බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් උපාලි ඔබේ මාලිගාව මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ට පෑන් පොකුණක් වගේ තිබුණේ. ඔබ ගොඩාක් උදව් කරපු කෙනෙක්නේ. ඒ නිසා ඔබ ඒ නිගණ්ඨ ශ්‍රාවකයන්ට පරණ විදිහටම සලකන්න. කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරිම පුදුමයි. වෙන ආගමකට මම ගියා නම් ඒ මිනිස්සු කියන්නේ අපට විතර සලකපන් අරුන්ට සලකන්න එපාය කියලා. මෙතන ඊට හාත්පසින් වෙනස් එකක් නේ භාග්‍යවතුන් වහන්සේ පදාලයි. මම භාග්‍යවතුන් වහන්සේ තුන්වන වතාව සරණ යනවා කියලා ආයමත් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බලන්න මේ ශාස්ත්‍රුත්‍ය කොච්චර පිරිසිදුයිද නිර්මලයිද. ඉතින් ඒ නිසා එබඳු ශාසනයකට පැමිණිච්ච අපිත් පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. අපිත් පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝ රත්නය ගැන. අපිත් වීරිය ඇති කර ගන්න ඕනේ. සීය පිටවා ගන්න ඕනේ. සමාධිය දිනු කර ගන්න ඕනේ. ප්‍රඥාව දිනු කර ගන්න ඕනේ. එතකොට අපිට පුළුවනි අපටත් මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරගෙන අපේ හිත මිතුරන්ට, යාළු මිත්‍රාදීන්ට, නෑදෑයින්ට මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කර ගන්න හැටි කියලා දීලා ඒ අයට මේ ජීවිතේට මෙලෝ පරලෝ රැකවරණේ සලසා දෙන්න එතකොට අපිට පුළුවන්. දැන් මේ ඉන්ද්‍රිය ධර්ම අපතුල තිබුණොත් අපතුල දිනු කරගෙන ඉඳෙද්දී අපි මැරුණා. කොහේයිද අපි? ස්ථිරවම සුගතියේ. එතකොට බලන්න නොපිරුණු సంతානයකින් මෙලොව ජීවිතයේ ගත කිරීමටත් ඒ නොපිරුණු චිත්ත సంతාණයෙන් යුතුව මරණයටපත් වීමෙන් සුගතියේ ඉපදීමටත් උපකාර වන්නේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් ඔබගේ චිත්ත સંතානය තුල වර්ධනය වීමෙන් ඔබට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු